බුදු සරණයි. අපි මේ මොහොතේ පෙර පරිදි අපි සූදානම් වෙන්නේ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය අපගේ ජීවිතයට සම්බන්ධ කරගන්න අප තුල බලයේ ශක්තිය හදාගන්න සඳහා දහම්මැස පහල කරගන්න ධර්ම කරුණු එකතු කරගන්නයි ධර්ම සාකච්ඡාවට මේ අය සහභාගී වෙන්නේ. ඇසූ පමණින් බැරි දෙයක් කොපමණ ඇසුවත් බැරි වෙන්න පුළුවන් මේ දේ. බොහෝ කාලාන්තරයක් තිස්සේ ඇහුවට පස්සේ මේ ධර්ම කරුණ ඔබගේ ජීවිතය තුල බලයක් බවට පත් වෙලා දහමට අනුව බාහිර ඔබ තුල හටගන්නා වූ කෙලෙස් ධර්මයන් පෙනෙන්න ගනී. ඒ සතිඉන්ද්‍රිය වැඩෙන හැටි, සති බලය වැඩෙන හැටි, ඔබට සිහිය උපදින හැටි ඔබට තේරෙන බසින් කිව්වොත් ඔබට සිහිය එනවා කියන්නේ මොන බුදුන් වහන්සේ සිහි ගන්නනෝ උපාදානස්කන්ධයක් කියලා. අන්න උපාදානස්කන්ධයක් කියලා ඔබට පෙනෙන්න ඕන දේ පෙනෙයි. එහෙ කාලයක් ගියාම වෙන්නට පුළුවන්. බොහෝ කාලයක් වෙන්නත් පුළුවන්, කෙටි කාලයක් වෙන්නත් පුළුවන්, කෙටි මොහොතක් වෙන්නත් පුළුවන්. මේක තීන්දුව වෙන්නේ ඔබගේ සංසාරයට තියෙන බයත්, සසර ගැන තියෙන අවබෝධයත්, ඔබ කරන්න ආවේ මොකක්ද මේ මනුස්ස ලෝකෙට කියලා අවබෝධයත් මත මේ කරුණු කීපයක එකතුවක්. එතකොට අපි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධහම අපිට ගලපන්න බැරි නිසා අපි තුල කෙලෙස් හටගෙන අපි කෙලෙසිලා අපි අසරණ වෙලා සහනයටපත් වෙලා විකෘති භාවයටපත් වෙලා විකෘති වූ ඇස් දෙකකින්, විකෘති වූ කන් දෙකකින්, විකෘති වූ ආයතන ටිකකින් අපි මේ මොහොත ගත කරනවා. ඒ බව අපට දැනගන්න කිසිම ක්‍රමයක් නැහැ. අපේ ඇතුළේ තියෙන සංකල්පයේ විකෘති වූ නිසා අපිට ඇහැට පේන දේ වැද වෙලා විකෘති වෙලා ජරා වාස වෙලා පේන්නේ කියලා අපිට දැනගන්න අපි තුල ඉඩක්, සංනිවේදන ක්‍රමයක්, මාර්ග ඥානයක් අපිට නැහැ. මෙහෙම කාලයක් යනකොට අපිට මේක පෙනෙයි. පෙනුණු දවසට පෙනෙයි. ඇත්තටම මේක ඉතින් ඇහු ගමන් එකපාරට බැරි වෙලා තියෙන්නේ මගේ අඩුවක් නිසා. ඒ මගේ අඩුව සංසාරේ බය මට තිබුණ නැති නිසා. මම මේ ලෝකෙ ඇහෙන් දැකලා මේ බාහිරේ ඇහෙන් දකින්නකොට ඇතුලේ ලෝකෙ හටගන්නේ. බාහිරේ ඇහෙන් දකින්නකොට ඒ කියන්නේ ස්පර්ශ ආයතන සකස් වෙනකොට ඇහෙන් යමක් දකින්නකොට ඇතුලාන්තේ අපේ කෙලෙස් సంతානේ බලවත් වෙනවා. ඒ බලවත් වූ කෙලෙස් సంతානෙන් අපි නැමත කරන්නේ ඒ ඇහැට පේන රූපේ අසුරු කරන එක. ඒ ගැන ඒක අරමුණු වෙන එක. අරමුණ කියන්නේ හිතේ පහළ වූ අදහස, සංඥාව. ඒ අරමුණ බලවත් වෙන ඔබ තුල. ඔබ එළියේ දේ බලනවා කියලා අසුරු කරන්නේ ඇතුළේ දේ. මේක තේරෙනකන් ඔබට ගැළවීමක් නැහැ. ඔබ එළියේ දේ අසුරු කරනවා කියලා අසුරු කරන්නේ ඇතුළේ තියෙන අදහස. ඇතුළේ අදහසට ඇලිලින්න එක. බලන්න ඇත්තද කියලා. අසවලා හතුර කියලා අසුරු කරන්නේ එළියේ එකක්ද ඇතුළේ අදහසද? ඉතින් ඇලිලා ඉන්නේ මොකටද? මේ අදහසට. මේක තේරෙන තුරු මේක මට අවඩක් කියලා ගලප ගන්න පුළුවන් තුරු ඔබ ගැලවෙන්නේ නැහැ. කිසි කෙනෙක් සසරින් ගැලවෙන්නේ නැහැ. දැන් අම්මා මතක් වුණු දුව ගෙබ්බෙක් වුණා නම් මේ මතක් වුණු රූපේ ඇතුලේ තියෙනුනේ භවයේ. ඉතින් අපිට ඇයි මෙච්චර දහම් කරුණක් ගලපා ගන්න බැරි? ඔබට කෙනෙක් හතුරෙක් කියලා පේනොනම් ඔබේ විකෘති භාවයට උදව් වුණු රූපේ තියෙනුනේ ඔබ ගාව. හතුර කියන රූපේ ඔබ ගාවනේ තියෙන්නේ. ඒ කෙනාම තව කෙනෙකුට පේනෝනේ. එයාට පේන්නේ නැතුව ඇතිනේ හතුරෙක් කියලා. එයා ගාව එහෙම සංකල්පයක් පොදි වෙලා නැතුව ඇති. මගේ ගාව නේ සංකල්පේ පොදි වෙලා තියෙන්නේ. පොදි ගහිලා ඒ පොදිය ගැලවුණා විතරයි. ඒ පොදියේ තියෙන රූපයක්, ඒ සංකල්පයක් මගේ හිතට ආව විතරයි. හිතට ආව කියන්නේ මත උනා, දැනෙන්න ගත්ත, මතක් වුණා කියලා අපි කියන්නේ ඒකට. එතකොට අපිට එළිය කෙනා හතුරු කියලා පේනවා කියන්නේ මගේ සංකල්පෙට මං හිතෙන් ඇලිලා ඉන්නවා. හිතෙන් ඇලිලා ඉන්නකොට මගේ ඇස වැඩ කරන්නේ එයා හතුරෙක් කියලා පේන විදියට. අන්න ඒ මායාව මට හටගත්තේ. මේ විඥාන මායාව කියලා මට හිතෙනක එළිය තියෙන දෙයක් නෙවෙයි. මේක ඇතුලේ තියෙන එළිය තියෙයි කියලා හිතන එකයි මායාව. එළියෙන් එව්වට එහෙම කෙනෙක් හම්බෙන්නේ නැහැ. විඥානේ මායාවක් කියන්නේ. කොච්චර දිව්වත් මිරිගුව පස්සේ දිවලා හම්බෙන්නේ නැහැ. මිරිගුව හම්බෙන්නේ නැතුව වගේ විඥානේ නැමැති මැජික් කාර්ය මායාවක් පෙන්නනවා. දෙයක් මවල පෙන්නනවා. හැබැයි මැවුදේ නැවත කරන්න බෑ. මැවීමක් විතර නිසා බාහිරින් පෙන්වන්න බෑ. මොකද බාහිරේ තියෙන්නේ ඇස එක්ක ගැටෙන රූපයක් විතරයි. හතුරු කියන ලෝකෙ තියෙන ඔබ තුල. ඒක ඔබට දැනෙන තුරු, ඔබ පිළිගන්න තුරු, මේ පිළිගන්න ශක්තිය වැඩෙන තුරු මේක අත්හරින්න කැමැත්ත ඔබේ ඡන්දය. ඒකත් එක්ක සිතෙගඳු ඡන්ද චිත්ත. ඒ සඳහා වීරය වැඩෙන තුරු, ඒ සඳහා හිත අවධානයෙන් පසු වෙන තුරු, විමර්ශනයෙන් තුරු, මේ සතර ඉද්ධිපාද වැඩෙන තුරු ඔබ සසරින් ගැලවෙන්නේ නැහැ. අන්නේ සංසාර පුරුද්ද බලවත් වෙනකන් තමයි ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඔබට මේක පිළිගන්න පුළුවන් දවසට ඔබට ඇසුරු වෙන්නේ නැහැ කෙලස්.
ඔබ හිත මවන ලෝකය, හිත මවන තැනයි ලෝකයේ තියෙන්නේ, හිතයි ලෝකය කියන්නේ. එතනයි ස්කන්ධ පහ පහළ වෙන්නේ. ඒ පහළ ස්කන්ධ පහ ඔබේ බඹයක් පමණ කය තුලයි තියෙන්නේ. ඒ ස්කන්ධ පහ ඇසුරු වෙනවා කියන්නේ දුක ඇසුරු වෙන එක. මේ දුක කියලා මේ ලෝකෙ දැක්ක දවසට පිළිගන්න පුළුවන් දවසට ඔබ දුකෙන් නිදහස්. මේක දකින්න විතරයි කිව්වේ, අවබෝධ කරන්න විතරයි කිව්වේ. මොකද ඔබට දෙයක් කරන්න කිව්වේ නෑ. මෙතන කරන්න දෙයක් නෑ. සිත ඇති වෙනු තැනම නැති වෙනවා. නැති වෙන්නේ ඔබට නොදැනෙන්න. නොබදැනෙන්න හටගත්තා, සිතක් බව නොදැනෙන්න සිත හටගත්තා. ඔබට දැනෙන්නේ එළිය කෙනා හතුර කියලා. හැබැයි මේක සිතක් කියලා දැනගන්න ඔබට ක්‍රමයක් නෑ. සිත සිතක් විදියට නොදැනෙන්න හටගත්තා. තේරුණාද කිව්වේක? සිත හටගන්නේ සිතක් කියන හැඟීම ඔබට නොහඟවා. ඔබට නොදන්නා සිත හටගත්තා. ඔබට පේන්නේ එළියමිනියා හතුර කියලා. සිතේ තියෙන සංඥාව ඔබට ඇසුරු වෙනවා. ඒකට තමයි රූපකාම කියලා කියන්නේ. දැන් මේ රූපෙට ඇලුනට පස්සේ ඔබ එළියේ රූපෙ දිහා බලන් ඉන්නේ හතුර කියලා. ඇත්තටම එළියේ හතුරෙක්ද තියෙන්නේ හැට පේන රූපයක්ද? මෙන්න මේ පැටලිල්ල තමයි විඥාන මායාව කියන්නේ. නේද? මේ බුදුහාමුදුරුවෝ මේ සංඥාව මිරිගුවක් කියලා. මේ හැඳිරීම මිරිගුවක්. ඇයි? හැඳිරීම මිරිගුවක් වෙන්නේ මොකද? දැන් එළියේ නැත්තේ මොකද්ද? හිතේ තියෙන දේ. එළියේ තියෙන්නේ මොකද්ද? ඇහැට පේන දෙයක්. හිතේ තියෙන්නේ වතුර කියලා. එතන මොනවද නැත්තේ එළියේ? හිතේ පේන එක. මිරිඟුව තුල වතුර නැහැ. මිරිඟුව තුල හම්බෙන දෙයක්වත් නැහැ දුවල ගියාට. වතුරත් නැහැ, හම්බෙන දෙයක්වත් නැහැ. හොඳයි බලන්න ඇත්තද ඔබට? හතුර කියලා ළඟට ගියාට හතුරෙක් හම්බෙයිද? නැහැ. මොනවද හම්බෙන්නේ? සතර මහා ධාතු ගොඩක්. කුණුප කොටස් 32ක්. ඔබට එහෙම හිතෙනවද? එහෙනම් හිතෙන්නේ නැත්නම් ඔබ ඉන්නේ සසරේ. ඔබට අන්න හරම හිතුණු දවසට ඔබ ඉන්නේ බුදුහාමුදුර ළඟ. මෙන්න මේ කන පිට ගැහිලා පේන සංඥාවෙන් අපව මඩවලා අපේව විනාශ කරලා සංඥාවෙන් අපි විකෘති කරලා අපි අපේ පියවි තත්ත්ව විකෘති කරලා අපිට බාහිරේ පෙන්නන මේ විකෘතිය අපි තේරුම් ගත්ත ගමන් අපි ගැලවිලි ඉවරයි. ඔය සරල බුද්ධ වචනේ තමයි අපිට මේ ඇද වෙලා පේන්නේ. විකෘති වෙලා තියෙන ඔය චුට්ට. දැන් මම ටෝච් එක ගහන ඔඳුරේ මේක හොඳට මේ උපමාවද පාඩම් කරගන්න. මං මහා කළුවරක විදුලි පන්දමක් දැල්ලනවා ටෝච් එකක් පත්තු කරනවා. එහෙම කිව්වනේ තේරෙන්නේ. ඉංග්‍රීසි කැලලක් එපේ මේකට. සිංහලෙන් විදුලි පන්දමක් දැල්ලනවා කියවට විදුලි පන්දම කියන්නේ කොහේනෝ ඊළඟට. ඒක මොකද්ද ඩික්ෂනරි හොයාගෙන. නේ ඊට ලේසි ටෝච් එකක් පත්තු කරනවා කියනවා. ඔන්න මහා කළුවරේ ඝන කළුවරේ ටෝච් එකක් පත්තු කරනවා. මොකද්ද එකසරට වෙන්නේ? අඳුර නැතිවීමයි ආලෝකය පහළ වීමයි එක සැරේ වෙනවා. එක වාක්‍යෙන් ලියන්න නැහැ කිද ඕක? පුලන් ලියන්න. එක වචනකින් ලියන්න නැහැ කිද? කොහොම ලියන්න ඕන? ටෝච් එක ගහුව ගමන් අඳුර නැති වුණා, ආලෝකය පැතිරුණා. වාක්‍ය කීයක්ද? දෙකයි. මේ දෙකෙන් විස්තර වෙන්නේ දෙකක්ද? එක මොහොතක්. එක මොහොත වෙන සිද්ධි ජාලයක්. සිද්ධි ජාලයක්ද එකක හැඩතලයක්ද? ඔබ අහු වෙනවා මේ උගලට. තේන්නේ? එකම මොහොත වෙන සිද්ධි ජාලයක්. වෙන මොකුත් නැහැ. සිද්ධි ගොඩක් නැහැ මෙතන. ටෝච් එක ගැහුවා විතරයිනේ අපි අඳුරක් කෙලෙව්වේ නැහනේ. ඔබ අඳුර එලෙව්වද? නේ ඔබ ටෝච් එක ගැහුවා. ඔබ ටෝච් එක ගැහුවේ ස්විච් එක ඇඟිල්ල තිබ්බා. තියෙනකොට ස්විච් එක ඇඟිල්ල තියෙන එකයි, එළිය විහිදෙන එකයි, අඳුර නැති වෙන එකයි, ඇස් පෙනීම ලැබෙන එකයි, නොපෙනී තිබුණු ඇස් පේන එකයි ලියන්න ගියත් වාක්‍ය කියලා ලියන්න. එක මොහොතේ සිද්ධුණු සිද්ධි ජාලය විස්තර කරන්න ගියේ ඒකයි. ඒකයි එක මොහොතේ පහළ වෙන සිත උපාදාන ස්කන්ධේ පහකට කඩලා පෙන්නන්නේ. එක සැරේ ලියා කියන්න බෑ. එක මොහොතේ මේ පහම පහළ වෙනවා. මේ එකක්වත් මගේද? එකක්වත් ඔබ හැදුවද? එකක්වත් හැදුණු බව දන්නවද? නොදන්න කෙනා කවුද? ඔබ. මොනවද නොදන්නේ? එක මොහොතේ මෙහෙම ස්කන්ධ පහක් පහළ වුණා කියලා. කවදා හරි මේ මොහොතේ මේ ස්කන්ධ පහ පේන තුරු. හැබැයි බලත් දැන් ටෝච් එක ගහද්දි මේ සිද්ධිය බලන්න වාක්‍ය පහක් ඕනද? අඳුර නැතිව බව පේන වාක්‍ය පහක් ඕන? බලද්දි වාක්‍ය පහක් ඕන නැහැ. විස්තර කරද්දි පොතක ලියද්දි කියලා දෙද්දි වාක්‍ය 10 12ක් ඕන වෙයි. හැබැයි ඔබ බලද්දි මේ ඔක්කොම එකට වෙනවා. ඕනනම් බලන්න පුළුවන්. ඒත් වාක්‍ය පහක් ඕන වෙන්නේ නැහැ. සිද්ධිය ඔක්කොම බලන්න පුළුවන් අපිට. අඳුර නැති වුණා, ආලෝකය පැතිරුණා, ස්විච් එකට ඇඟිල්ල තියුවා, ඇස් පේන්න ගත්තා. නේද? නොපෙනී තිබිච්ච පේන්න ගත්තා. ඔබට ඕන තරම් විස්තර කරන්න බෑ හැබැයි එකම දේ. දැන් තේරෙනවා උපාදාන ස්කන්ධේ බලන්න හැටි. දැන් තේරෙන්නේ නැත්තම් කිඹුලෙකු කටට පනින්න.
මාතර නිල්වල ගඟේ ඉන්න හොඳ කිඹුල් ඌට මා කාපන් කියලා පහින්න මොකද අපි ජීවත් වෙලා වැඩක් නැහැ. අයියෝ කිඹුල කාලා මරනවා පව් කරනවා අඩුයි අපි. තව ඉන්නකන් තව පව් කරගන්නවා. කිඹුල කාලා මැරුණම එතනින් පව් ඉවරයිනේ. දැන් අපි ඊළඟට කොහෙද උපදීන්නේ? දැන් පව් ගෙවන්න විතරයි තියෙන්නේ. ඔබ කියන්නේ මේ තරම් සරල කරා මන් දහම. ඔයිට සරල කරන්න මම නම් දන්නේ නැහැ. සරල කරනවා නම් එකම පියුතුරු උත්තම ගෞතම බුදුන් වහන්සේ විතරයි. අපිට බෑ අපට ඒ ශක්තිය නැහැ. ඒ බුදුහාමුදුරු දේශනා කර දෙන්නේ ඔබට නොතේරෙන්නේ. මට වඩා සරල භාෂෙන් දේශනා කර ගෞතම බුදුන් වහන්සේගේ දහමනේ අපට නොතේරෙන්නේ මේ කැලේට වැදුනේ. අපි බෝගස් වලට සාදු කිය අතරමං වෙලා මේ මෙච්චර සරල දහම. දැන් ඔබට කෙලෙස් ඇසුරු වෙන්නේ මොකක් නිසා? ඔබට මේ ඔබේ පැත්ත පේන්නේ නැති නිසා. බුදුහාමුදුරු බලන්න කිව්වේ ඔබ දෙස. ඔබට වෙච්ච විපත. ඔබ කෙලෙස් ඇසුරු කරලා ඔබ පායට යන හැටි. අපායට යන ඔබේ හිත සකස් වෙච්ච හැටි. ඒ කෙලෙස් ඇසුරු වෙන හැටි ඔබට බලා ගන්න කිව්වේ. සචිත්තය කියන්නේ ඔබේ සිත. පරි පිහිටව ගන්න යෝ එහි දපණං. ඒ තුල පිහිටව ගන්න කිව්වා. සචිත්ත පරියෝ දපණ. අන්න එහෙම පිහිටව ගත්ත දවසට ඒතන් බුද්ධහාන ශාසන අන්න සසුන්ගතුණා කියන්නේ මොකක් බලන දවසට? උපාදාන ස්කන්ධය දකින්න තැන තියෙන බුද්ධ ශාසනය. චතුරාර්ය සත්‍ය. වෙන දෙගා නටනේවා ඒ හතර හූදු. ඒවා ඉතින් ඕන තරම් ඒව තමයි ලෝකේ තියෙන්නේ. 99.99999 ඔයවා තියෙන්නේ. හූදු තියෙන්නේ. මේ දහම කියන්නත් බෑ මොන්ට. කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්නද? අර ටෝච් එක දැල්ලනකොට මේ මහ විස්තරයක් ඒ සිද්ධිය කියන්නේ ඔබ කොච්චරම් වාක්‍ය ගානක් ලියනවද? හැබැයි ලියලා කියන්නේ එකම දෙයක්. ඔබ වෙන වෙනම කියන්න ගියාම විශාල කාලයක් යනවා. නමුත් මේ ටෝච් එක ගහනකොටම එළිය අඳුර දකින්න ඔබට කාලයක් දකින්න ගියේ නෑනේ කාලයක්. අඳුර නැතිව බව දකින්න කාලයක් ගියාද? එළිය ආපුව දකින්න කාලයක් ගියාද? ස්විච් එකට අත දිව කියලා දකින්න කාලයක් ගියාද? එන කාලයක් නැහැ අකාලිකයි කියන කාලයක් නොවන්න කොතෙන්ටද? එන සිද්ධිය දකින්න එකට කාලයක් යනවද? එහෙනම් සංස්කාරයක් පටන් ගන්නකොට සංස්කාරයක් කියලා පේන තැන කාලයක් යනවද? අකාලිකයි කිව්වේ එතෙන්ට. දැන් තේරෙනවද? ඒක දැක්ක තැන කෝ කෙලිස්. ඔබ අරමිනිය හතුර කියලා බැලුවද උසර කෙලිස් නැද්ද? කෙලිස් තියන්නේ ඇයි ගාවද මං ගාවද? ඉතින් මං කොහෙ බැලුවද මට කෙලිස් පේන්නේ? ආය දිහා බැලුවොත් මට කෙලිස් පේනවද? ඔච්චර කියලා ඔබ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කණ්ණාඩිය අරමුණු කරලා කණ්ණාඩිය බැලුවොත් ඔබේ මූණ යන්තම් පෙනිලා කණ්ණාඩිය පේන්න ගන්නවා. ඔබේ මූණ මුල් කර කණ්ණාඩිය සුළු වෙලා ඔබේ මූණ ප්‍රධාන වෙලා පේනවා. දැන් මේ උපමාවක් තේරෙනවද? කණ්ණාඩියක් ඉස්සරහට යන්න මූණ බලන කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා කණ්ණාඩිය අරමුණු කරලා කණ්ණාඩිය දිහා බලන්න. ඒ බලනකොට කණ්ණාඩියෙන් ඔබේ මූණ පෙනුනට ඒක යන්තම් වෙලා කණ්ණාඩිය ප්‍රධාන වෙලා පේනවා. දැන් ඔබේ මූණ ප්‍රධාන කරලා බලනකොට කණ්ණාඩිය සුළු වෙලා ඔබේ මූණ ප්‍රධාන වෙලා පේනවා. මේකෙන් කියන්නේ ප්‍රධාන තැනට අරමුණු කරාම අනිත් ඒවා අතහැරෙනවා කියලා. එහෙනම් උපාදාන ස්කන්ධය අරමුණු කරාම කෙලෙස් හැදෙන පැත්ත කියන්නේ බාහිර ගැන හිතනකොට හිතේ කෙලෙස් හැදෙනවා. කෙලෙස් හැදෙන පැත්ත අතහැරෙනවා. ඇතුළ බලනකොට කෙලෙස් හැදෙන පැත්ත අතහැරෙනවා. නිවෙන පැත්ත ආරම්භ වෙනවා. දෙකම එක සැරේට ආරම්භ වෙනවා. මේක තේරුම් ගත්තා නම් ඉතින් ඇති මං කියන්නේ මුළු ලංකාවටම මේ ඇති දා. අමාරු දෙයක් නෙවෙයි. සරලම කරන්නේ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපිට බැරිකමනේ. අපිට මෙහෙම පේන්නේ නේ. මෙහෙම බලන්න තාම බෑනේ. තාම අපි හිතනවා අපි මොකටද එහෙම හැල්ලු වෙන්නේ නැහැ. අපි ටිකක් ඉන්න ඕනේ කියලා අපි පවත්නවා. අපි හැම කෙනාම එක එක මට්ටම් වලින් පවත්න්නේ මොකද්ද? පව. බුදුහාමුදුර අතහරින්න කිව් දේ අපි මොකද්ද කරන්නේ? පවත්නවා. බුදුහාමුදුර අසුර කරන්න කිව් දේ අපි අසුර කරන්නේම නැහැ. මොකද බුදුහාමුදුර අසුර කරන්න කිව්වේ? සචිත පරියෝදපණ. කුසල සුප සම්පදා. බුද්ධ ශාසනය. එතකොට මෙතන වැඩ තුනක් කරන්නද මේ තියෙන්නේ එකක් කරන්නද? ටෝච් එක ගහන එක ගැන හිතන්නේ. සිත සුද්ධ කරනවා කියලා ඔබ මොකද්ද කරන්නේ? සිතේ කොහොමද පුරුසුවකින්ද? වයර් බ්‍රෂ් එකකින්ද? සිත සුද්ධ කරන වයර් බ්‍රෂ් එකකින්ද? බලන් හොදන අර යකඩ පතුරකින්ද? මේ විශේෂ මෙහෙම කිව්වම තමයි තේරෙන්නේ නැත්තම් එකයි කියලා කියට තේරෙන්නේ නැහැ. දැන් යකඩ පතුර කිව්වම දන්නවනේ කොරස් ගාලා උලනේ. අර කම්බි බ්‍රෂ් එකටද සිත සුද්ධ කරන්න පුළුවන්ද ඔයයි? බෑ. හිත සුද්ධ කරන්න පුළුවන් කාටද? හිතටම තමයි. ටෝච් එක නිවන්න පුළුවන් අපිටද ටෝච් එකට? ටෝච් එකට.
අපි කරන්නේ ටෝච් එක දාලා තියෙනකොට නිවෙන්නේ. එහෙනම් ඔබට නිවා ගන්න ඔබ කරන්න ඕන මොකද්ද? හිත බලන එක. හිත බලනකොට පේන්නේ මොකද්ද? හිතක් පේනවා. මොකද්ද අතහැරෙන්නේ? කෙලෙස් අතහැරෙනවා. බාහිර බලනකොට මොකද්ද පටන් ගන්නෙ? කෙලෙස් පටන් ගන්නවා. වැඩෙන්නේ කෙලෙස්. කෙලෙස් වැඩෙනවා. හිත පේන එක නවතිනවා බාහිර බලනකොට. හිත බලනකොට කෙලෙස් නවතිනවා, කෙලෙස් අතහැරෙනවා. හිත නිවෙනවා. දැන් අපිට දැන් මෙච්චර කලක් පැහිලා තියෙන මෙච්චර දහමාරක් තාම කොහෙද පේන්නේ? ඒකනේ අපිට ඇස්පෙනීම දුරලා කියලා කණ්ණාඩිත් දාන්නේ. මෙයාට මේ 0.2ක් අඩලු ඇස්පෙනීම. පේන්නේ මේ පොට්ටයක් දෙක කොච්චර පේනවද වැඩක් තියෙද? දැන් මේකෙන් බලලා තියෙන එක නිවෙන එක. තව මේක S4ක් දාගත්තක් බලන්නේ ওই තියෙන කුණු ගඩවල් තමයි. මේ කියන්නේ ඇඟට අනේ මන් දන්නේ පොඩ්ඩක් ඉතින් කුණු අතුල්ලනකොට නිකන් මෙහෙම කරාට කුණු යන්නේ අපිට අතුල්ලන්න එපා අඹරන්න පැදුරු වගේ රෝල් අඹරෙන්නේ අතුල්ලලා බලන්න. අපේ ඇඟෙන් රෝල් යන හැටි දැකලා නැද්ද රෝල්? පැදුරු යන්නේ. අපි බලන මෙච්චර සුදු පාට වෙලත් මගේ රෝලක් ඇඹරුණා. දෙයියනේ රෝල ගියාම ගිහලා බත් වේලවලු මේ ඇඹරෙන්නේ. ඔබ හිත දිහා බලන්න ඇඹරෙන හැටි රෝල්. චිකේ කියලා හිතේ. දැන් ඔබට නිවිලා ඉන්න ඉඩ නොදෙන්නේ එළී ඉන්න මිනිස්සුද ඔබේ හිතද? ඉඩ නැත්තේ බාහිරින් අයගෙන්ද ඔබෙන්ද? ඉතින් මේකේ මේ මෝඩ තකතිරු වැඩේ කරන්නේ අපිද ඔබද? මේ වියලා තේරෙන්නේ නැහැ යන්නේ නැහැ මොකද මුල බෙරි වෙලා ගියා. එහෙනම් දැන් අඟුලිමාල দমনය වුණා කියන්නේ මෙන්න මේ ටික වුණු එක. අඟුලිමාලද විඥාණය පේන්න ගත්තා. අපි උපාදි ගත්ත නිසා පේන්නේ නැත්තේ. අපිට එන්න මහා දඩෝරි උපාදියක් තියෙනවනේ. හරි මේ තරහ වෙන්න එපා උපාදියට මොකක් කියනව නෙවෙයි. ඒවා තව ගන්න. තව පුළුවන් නම් ඔය දියුණුම ජනාධිපති ඉන්නේ ඇමරිකාවේ. එයාගෙන ගන්න උපාදිය. එයා කිව්වේ මේ පොලිඩෝල් ගහගන්න කියලා එකට කොරෝනා වල. එච්චර උගති. ලෝකේ උගත්ම රටේ ඉන්නේ ගහගන්න කිව්වා මේ විෂනාශක ඇඟට. ඔන්න එච්චර මොලේ දියුණු රටෙන් උපාදියක් ගන්න. හරියට හරි. මේක හොඳට තේරෙයි දහම. දැන් තේරෙනවද ලංකාවේ මේ මොනතරම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් ඉන්නවද කියලා? බුද්ධිමත් කියන එක නෙවෙයි මම මෙතෙන්ට ගන්න ප්‍රඥාවන්තයෝ. ඔය සංස්කාර දුකයි. ඇත්තටම ඉතින් මම දුක් විඳින්නේ මගේ මෝඩකම නිසා නෙවෙයිද? මෝහය කියන්නේ ඒකට. මොකද්ද මෝහය කියන්නේ? මට මාව නොපෙනෙන එක. මට මාව නොපෙනෙනවා නම් මට පේනව ඇත්තේ කොහෙද? බාහිරය. එතකොට මං කුණු වෙන තැන පේන්නේ නැත්තම් මම පිස්සෙක් නේද? ඒකයි මට පිස්ස කිව්වේ. සබ්බේ ප්‍රත්‍යක්ෂණ උන්මත්තකගේ. එතකොට බාහිර බලන් ඉන්නේ අපි කවුද? ඒක නිසා තමයි සතෙක්වත් අපේ ළඟට එන්නේ නැත්තේ. ඌව කනවා උකල්ලා. විශ්සටම ඕන දෙයක්. මේක අහන්න දෙන්න ලංකාවට. ආණ්ඩව දෙන්න. මේ ටික නම් හොඳටම කියනවා. හොඳ විලක්කුවක් අද. දැන් ඔබ තේරුම් ගන්න අඟුලිමාලට පුළුවන් වුණා නම් Tamange සිත මෙල්ල කරගන්න. හිතටනේ උමන ඇඟිලි. පිට කෙනෙක්ගෙන මගේ ඇඟිල්ල කපලා කියලා නේ මේ ගුරුවරයාට දීලා දිසාපම් කියන මහාචාර්යවරයා. ඒවකට හිටපු මහාචාර්යය. අනේ අර මහාචාර්යතුමාට ඇඟිලි 1000 දීලා ඔයා ගෞරවයක් ගන්න කියලා ඇඟිල්ලක් දුන්නද කවුරුත් ඇවිල්ලා. මේ ඇඟිලි කපන්න කිව්වේ කවුද? අඟුලිමාලගේ හිත. දැන් බුදුහාමුදුරුවෝ නියුවේ මොකද්ද? හිත. නැවතුනේ මොකක ක්‍රියාවද? හිතේ ක්‍රියාව. දැන් ඔබ පවත්න්නේ මොන ක්‍රියාවද? හිතේ ක්‍රියාව. උට වඩා කියන්න දෙයක්. අපි ඊළඟ විදිහට කතාවේ ඊට හොඳ ඒවා කියවෙනවා. දැන් මට අද කියන්න බෑ. අර හූ කියනවා එහෙමයි. බෝධියන් කියලා හූ කියනවා. බුදුහාමුදුරුවෝ නම් කීකේ හූ කියන. ඉතින් මේ කියෙන්නේ නැහැ ඇත්ත. අර නිදහසක් ඕන දෙයක් නේ තේරෙනවනේ නේ. ඇහක් සුද්ධ කරන ડોක්ටර් තේරෙනවද මොකද්ද? බිම හෙල්ලුණොත් ඇහැ හෙල්ලුණා. අත හෙල්ලුණත් ඒක නේ තකල විශ්‍රාම යවන්නේ. කපනකොට විශ්‍රාම යනකොට අපි උණන අතක් වුණොත් කැමරේ සික්සැක් කෙලින් කපා ගන්න බෑනේ. ඒක දැන් 50න් යවන්නේ. 50 වෙනකොට දන්නව 50 දී වෙවුලනවා කියලා. මම කියන්නේ වරදක් නෙවෙයි. අපි තේරුම් ගන්න. දැන් මේක මේ නාකිවල අවබෝධ කරන දහමක්ද? අපි කිව්වේ මේක දැන් යම්ම ඕනේ හදිසි වෙන්න එපා. හොඳයි පුළුවන් නාකියයි. අහලා බලන්න නාකි සිල්වත් අය ඉන්නද කියලා කොහෙද? ඒ කියන අය ගාව නම් ඇති අපි නම් දැකලා නැහැ. තාම මෙච්චර ඇවිදින රටේ මම නම් දැකලා නැහැ. ඒතර ඔබ හොඳට තේරුම් ගන්න. ඔබ හරි සතුටු වෙන්න. ඔබට දැන් තේරෙනවා. ඔබට ලේසි මෙච්චර කල් ලේසි වැඩක්ද ඔය කරන්නේ අමාරු වැඩක්ද? අමාරු වැඩි. මොකක්ද අමාරු? දෙයියනේ එළිය මිනිස්සු වෙනස් කරන්න මට පුළුවන්ද? මා වෙනස් කරන්න එළිය කෙනෙකුට පුළුවන් වුණාද? බුදුන් වහන්සේට පුළුවන් වුණාද? බැරි වුණා. ඉතින් මට පුළුවන් මට
එළියේ ඔක්කොම රටම එකතු වෙලා මං වෙනස් කරන්න බැරි වුණා නම් මං කොහොමද එළියනේ මිනිහ වෙනස් කරන්නේ? ඒත් ඒකම තමයි. හැබැයි මට මම්මෙල්ල කරන්න තප්පරයක් යන්නේ නැහැ. ඒ පාර කියන්නේ ලෞතර බුදුන් වහන්සේ කෙනෙක්. වෙන කවුරුවක් කියන්නේ නැහැ. ලෝකේ කවුරු කියන්නේ අනුන්ගේදී ගනි. ගන්න සැලසුම් උගන්වනවා. ධනාත්මකයි කියලා. ඔක්කොම ධනාත්මකයි. අපි ඍණාත්මක. අපි ඍණාත්මක වෙලා අපි හොඳයි. හැබැයි ඍණාත්මක කෙනාට ධන ගහනවා ඒ ලොක්ක. හිත අනිත් ධන ගහන. එතකන් යන්න ධනාත්මක අයියල උඩ පැන යන්න පස්සට දුවන්න වෙනවා. ගිය දුර වැඩි දුවන්න තැනක් නැහැ. කිලෝමීටර් 10000ක් දුවලා දැන්. හරේ ප්‍රශ්නයක් වෙනවා දැන් 10000ක් ආපස්සට එන්න බෑනේ. අපි ගියේ ඔය ගිහිල්ලා නැහැ. අපි ඉන්න තැන ආරක්ෂා තියෙනවා. මේ කියන්නේ පින්වත් ඔබට ඔබ යම් දෙයක් දැන් දන්නවා. ඔබේ දන්න දේ ඔබගේ ජීවිතය තුළ භාවිත අංගය බවට පත් කරන ඔබ තුළ බලය නැතිකම මම ඒක පෙන්නලා දෙන්නේ. අන්නේ බලය හදාගන්න. අඟුලිමාලට මේ දහම ඇහුවට පස්සේ අඟුලිමාල අන්තිම අහිංසකෙක් වෙන්න. අපිට මේක අහලා අහිංසකෙක් නොවෙන්න. අඟුලිමාල පාත්‍රයේ අරන් වඩිනවා දානෙට. මොන අඟුලිමාලට ලැබුණු අහිංසකකම. අපි මෙච්චර අහනවා. අඟුලිමාල හොඳයි. අඟුලිමාල නිවිල ගියාට පස්සේ හොඳයි. අපි අඟුලිමාල ගැන කියලා ඇවිල්ලා අනිත් අඟුලිමාලට ඔරවනවා. මට ගෙලින්ම කියන්න බැරි ගමට මේ කියන්නේ. නම් කියලා තරහ කරව ගන්න බෑ මේ අය. නේද? දැන් බුදුහාමුදුරුවෝ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන සචිත්ත පරියෝදපණ. සිත දර්ශනය කරගන්න. එතන තමයි පව පටන් ගන්නෙ. පව පටන් ගන්නෙ තිතේ. කුසලේ පටන් ගන්නෙ තිතේ. සුද්ධ කරන්න ඕන තැන තියෙන්නේ තිතේ. ඔක්කොම එක තැන. දැන් මේ තනිපදින් කියන්න බැරි නිසා මේ පද තුනෙන් කියලා තියෙන්නේ. අර ටෝච් එක කොහොම වෙන විස්තරය තමයි. ඔබ අනුන්ට බැන්නොත් පින්ද පවුද? ඒක කියන්නේ නැහැ. බුදුහාම කතා කරන්නේ කොහෙද කරන්නේ මොච්චරයි නේ. අනුන්ට බැන්නොත් පින්ද පවුද? දෙහිදර අපි කරන්නේ මොනවද? බුදුහාම එපා කිව්වේ මොකද්ද? පව් කරන්න. පව පටන් ගත්තේ කොතනින්ද? හිතෙන්. මම දහම කියන්නේ නැද්ද? ඔබට තේරුම් ගන්න පොඩි ළමයෙකුට කියන්නේ කියද මම මේ කියන්නේ. හිත පටන් ගන්නෙ පවෙන්. මේ හිත පටන් ගන්නෙ පවකින්මයි. පව තියෙන්නේ හිත තුල. දැන් ඔබ පව නවත්තන්න නම් බලන්න ඕන. එළියෙන් නවත්තන්න ඔබට බෑ. හිතේ දැන් පව රජ කරනවා. මේ මිනිහා මතක් වෙනවා පිටින් එයාට බනින්න බෑ. තැනේ හැටියට බැනගන්න බෑ. දැන් මගේ හිත නිවිලද ගිනි අරන්ද? දැන් එළියේ කෙනා අතනින් අතුරු දහන්න උනොත් මගේ හිත නිවිලද? නිවිල නැත්තම් මොකද තියෙන්නේ ගිනි ගන්න? අර රූපේ කියන්නේ සංකල්පේ. සංකප්ප රාගෝ පුරිසසකාම. සංකල්පේ තමයි රාගය. සංකල්පේ තමයි කාමය. බුදුහාමුදුරනේ මේ පොඩි රත්තරන් කෑල්ලක් දීලා වැඩක් තියනවද? උන්වහන්සේට ගරු කරන ක්‍රමයක් දන්නවද ඔබ? මම නම් දන්නේ නැහැ තා. මම දන්නේ නැහැ. දන්නේ නිසා කරන්න දෙයක් නැහැ. උන්වහන්සේට කීකරුවල ඉන්න. මේ රත්තරන් කුට්ටිය පූජා කළා උන්වහන්සේට වැඩක් තියෙද? උන්වහන්සේ ප්‍රතික්ෂේප කරපුවා. දියමන්ති කෑල්ල පූජා කළා වැඩක් තියෙද? උන්වහන්සේ කරන්න කිව්ව පූජාසනේ වෙන්නේ කිව්ව දහම භාවිතා කරන්න. තේරුම් ගන්න මේ ටික. එහෙනම් පව පටන් ගන්න හිතේ නම් හිත කියන්නේ පවක් නම් සිත සුද්ධ කරනවා කියන්නේ පව අතහරින එක. සිත සුද්ධ කරනකොට හිතේ පටන් ගන්න කුසලයේ. පව අතහැරෙනවා කියන්නේ කුසලයේ. පව පටන් ගත්ත කියන්නේ අකුසලයේ. එහෙනම් අකුසලයේ අතහරින එකට කිව්ව කුසලයේ. අකුසලයේ අතහරින එකයි කුසලයේ වැඩෙන එකයි එකම මොහොත. එතකොට මොකද වෙලා තියෙන්නේ? හිත පිරිසිදු වුණා. මොනවයින්ද? අපිරිසිදු ටික අයින් වුණා. මොනවද අපිරිසිදු කියන්නේ? රාග දේශ මොහ අපිරිසිදු ටික තියෙන්නේ. කෙලෙස් මල, විරජං වීතමලං කියලා කියන්නේ. ඒ ටික අයින් වුණා. අයින් වෙනකොට මොකද උනේ? හිත පිරිසිදු වුණා. දැන් පිරිසිදු හිතේ කෙලෙස් තිය දනුන් දිහා බලද්දි දැන් එයා මට පේනව විතරයි. අර මං කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මං අරමුණු කරාම කණ්ණාඩියේ සුළු වෙනවා වගේ. අරමුණු කර දේ පේනකොට අනිත් දේ සුළු වෙනකොට පව් කරන පැත්ත බාහිරේ සුළු වෙනවා. අන්න ඒකට කියනවා දික්ටේ දික්ටමත්තන් කියලා. තේරුණාද අද? බුදුන් වහන්සේ දේශනා කරා නේද? සෙතන සිත සුද්ධ වෙනවා නම් ඔය එක තමයි බුද්ධ ශාසනය. බුදු සසුනේ කෙලස් තියනවද? බුදු සසුන කියන්නේ නිකලස් තැනට කියන නම. නිකලස් භාවයට කියන නම බුදු සසුන. සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං ඔහු බුදු සසුන බවට පත් වෙනවා. බුදු සසුන බාරව තින්නේ කවුද? ශාසනේ බාරගත්තේ කවුද? එහෙනම් අපි බාර අරන් ඉන්නේ කවුද? දෙවියෝ. අපි සසුන වෙලා නැත්තම් අපේ පස්සේ යත්තේ කවුද?
පිසාචය, කුම්භාණ්ඩය, ප්‍රේතය, යක්ෂය. ඒකනේ හරේ රිදෙනවා, මෙහෙ රිදෙනවා, හරෙන් එකක් කියනවා, මෙහෙන් එකක් කියනවා නේ. අමාරු නැති තැනක් නෑ අපේ හැම තැනම යක්ෂය. හැම තැනම ප්‍රේතය. මේක ගුහාවක්. අපි ධර්මානුකූල ප්‍රතිපදාවට එනකොට ඒ ඔක්කොම අපේ ධර්මයේ සුවයෙන් සුවපත් ඒ ඇත් සසරෙන් ගැලවෙනවා. ඒ සතර වර්ගයේ ඉන්නේ මං ගාව ඉන්නේ පය සතර වර්ගයේ. නේද? සතර වර්ගයේ ඉන්නේ පය. දැන් හොඳයි දැන් යසෝදරා රහතන් වහන්සේ. රහතුණානේ. දේවදත්ත සතර වර්ගයට ඉන්නේ පය දැන් එන. කොයි? තාත්තා සුප්‍රබුද්ධ දෙන්නම අවීජි. යසෝදරා රහත් වෙනවා. සතර වර්ගයක් හිතන්නව පුළුවන්ද උතන? මේ සතර වර්ගය කියන්නේ මොකද්ද? වර්ගය කොහෙද ඉන්නේ? මොන වර්ගයව ගැනද මේ කියන්නේ? චිත්ත වර්ගය ගැන. දික්ඨ වර්ගයේ සුත මුත කියන වර්ග හතර. දිට්ඨ කියන්නේ පෙන්න, සුත කියන්නේ ඇසෙන, මුත කියන්නේ දැනෙන, විඤ්ඤත කියන්නේ පරණ අතීත මතකයන් තුල තිබෙන. ඔය ඇස කන නාසය දිව ශරීර මනස කියන ආයතන 6 ආකාර හතරකට බෙදෙනවා. ආකාර හතර. ඔන්න ඔය ආකාර හතරම අවශ්‍ය වෙලා. පෙනෙන දෙයක් විතරක් වෙනවා. දිට්ඨ මත්තම් භවිෂ්‍යති. පේන දෙයක් විතරයි. ඇයි පේන දෙයක් විතර? අපිට පේන දෙයක් විතරද? අපි ඒකට විරුද්ධව ඒක බලන්නේ නැද්ද? විරුද්ධව ඒකට ඇලිලා නැද්ද? එක්ක පක්ෂ ඇලිලා නැද්ද? අන්ත දෙකෙන් නෙවිද රූපෙට යන්නේ? අන්ත දෙක කොහෙද තියෙන්නේ? අන් දෙක තියෙන්නේ කොහෙද? අන්තට්ටුව තියෙන්නේ අපි ගාව. අන්තට්ටුව ගැලෙවුවනම් අපි නිවිලද නැද්ද? අන්තට්ටුව ගලවනු කියන්නේ මේ අන්ත දෙක කොහෙද තියෙන්නේ? පක්ෂවාය ශෝක් කෙනා කියලා කොහෙද බලන්නේ? බාහිරේ. හිත පේනවද? නෑ. එයා නරක කෙනා කියලා කොහෙද බලන්නේ? බාහිරේ. මේ දෙකම කොහෙද තියෙන්නේ? හිත තුල. නොපෙනෙන්නේ කොහෙද? හිත. පේන්නේ කොහෙද? කෙලෙස් නැති පැත්ත. කෙලෙස් නැති පැත්ත බලාගෙන කෙලෙස් පැත්ත අසුරු කරනවා. පිස්සු රැලක්. සබ්බේ ප්‍රත්‍යක්ෂණ ඔන්න ඔය සිද්ධිය වෙන සියලු දෙනාම උන්මත්තක. මේක දැනගත්ත දවසේ ඔබ අයිති නෑ මේ පරපුරට. ඔබ දැනගත්ත තැනින්ම ඔබ ශ්‍රද්ධාධිකයි. භාවිතා කරන බලයෙන් ඊට පස්සේ ඔබ නිවෙන. සාන්තයි. අඟුලිමාල නිවන වගේ. පටාචාර නිවන වගේ. හිතන්න බැරි දුකක් විඳපු ලෝකේ මේ බුද්ධ ඉතිහාසයේ වැඩිම දුක විඳ චරිතේ පටාචාරා. දෙවෙනි වැඩිම දුක විඳ රජ්ජුමාලා. මේ දෙන්න නිවුණ පටස් කියලා නිවුණා. දරුණුම කෙනා අඟුලිමාල. අදත් නෑ අඟුලිමාලලා. කල්ලි හැදිලා අද මිනිමන්. ඉදා තනි කෙනා. තම සීගම්මරු තනියෙන්. නේ දෝස් කල නගරයට ගඩම් පැන්න කපාගෙන බෙලි කපන් ඉස්සෙල් ගියනේ නැගිලි කපන් ගියාකට ගහගෙන ගියා. මිනිස්සු පැත්තක වන්නේ. මේ වේගය කොහොමද? 60කට ගියෙන් ගන්න කොච්චර වේගයක් 60 දෙනාගේ බෙල්ලට ගහගන්න එපා මැරෙන්නේ. පෙරලා ගන්න එපා බිමුට. බුදුහාමේ වචනේ ඉස්සර පොඩි කීකරු ළමයි පොඩි උපන් දවසේ ළමයා වගේ. මොන තරම් සරල කාලයක් තුළ බුදුහාමුදුරුවෝ මේ මහා ප්‍රාතිහාර්ය පානවද? ලෞතර බුදුන් වහන්සේ කියන උත්තරීතරම එකම ප්‍රාතිහාර්ය මොකද්ද? අනුශාසනා ප්‍රාතිහාර්ය. මොකද්ද අනුශාසනාව? මාර්ගය දේශනා කරන එක. නිවෙන හැටි දේශනා කරන එක. අපි මේ කරන හිකින්වත් අපි නිවිලා තියනවද? අනුන් හැඩයි කියු රූපෙන් අපි නිවිලා තියනවද? අනුන් කැතයි කියු අසර මේ සංකල්පෙන් අපි නිවිලා තියනවද? නිවුනේ නැති බවක් තාම දන්නේ නැහැ. තාම උන්මත්තක ප්‍රත්‍යක්ෂ. දැන් තේරෙනවද ඔබ නිවෙන්නේ නැහැ කියලා? ඔබ ඒ සංකල්ප දෙක අතහරින වෙලාවට ඔබ බලන්න කවුද කියලා කොච්චර නිවීමක් කොච්චර සහැල්ලුවක් කොච්චර උත්තරීතර භාවයක් ඔබට ඔබ ගැන මහා ගෞරවයක් එනවද? අපිට තාම බැරි ඒ චුට්ටනේ. හැබැයි අපිට බාහිරය ගැන ඇහුවොත් නම් පොත් ලියන්න පුළුවන්. ඔබෙන් ඇහුවොත් කොහොමද මේ ගෙදර ඉඳලා එන පාරේ මොනවද දැක්කේ? බුදු අම්මේ ලියාවි. එද්දි ඔබට හිතිච්චහන එකක්වත් මතක නැහැ. ඇත්තටම වසලැජ්ජේ මටත් කියන්නේ. දැන් මටත් ධර්ම ඥාන මේ ධම්ම ඇස එන්න ඉස්සර මේ අවබෝධය ලැබෙන්නට ඉස්සර මට මාව මතක නැහැ. මට මාව පේන්නේ නැහැ. මේ ධම්ම ඇසම මට පිට පේන්නේ නැහැ. මට පේනවා. මට වසලැජ්ජයි සිකි මේ වගේ කුණු ගොඩක්ද මේ හිත කියන්නේ. අන්න තුච්ච වුණා මට හිත එපා වුණා.
ගඩයක් වුණා හිත තුවාලයක් වගේ. පැස්සවපු තුවාලයකට උපමාවක්. ගිනි ගොඩකට අඟුරු වලකට තින්න සූපමා කාම මේක චිත කියන්නේ කාම ලෝකේ කාමයේ කුණු ගොඩක් වුණා ගිනි හඟුරු වලක් වගේ වුණා මට. දැනුණා මම පැසවන්නේ හිතෙන් කියලා. මේක අතහැරීමමයි නාත. නිවනමයි නාත. නිවීමමයි සුන්දර. අත්හැරීමමයි සුන්දර කියලා දැන්. අත්හරිනවා කියන දකින්න එක. බුදුදහමේ අතහරිනවා කියලා කියන්නේ දකින්න එකට තව නමක්. මොනව අතහරින්නද දෙන්නේ? ඔබ මේක දැක්කම අවිද්‍යාවෙන් මිදෙන්න තියෙන. අවිද්‍යාව මිදීමට යතහැරීම කියන්නේ. බුදුදහමේ අතහැරීම නෙවෙයි අවිද්‍යාවෙන් මිදීමට මිසක් බඩමුට්ටු අතහරින්න. අඟුලිමාල මොන බඩමුට්ටුද අතහැරිය කියනකොට නිවන් දකින්නේ? ඒ බඩමුට්ටු අතහැරීම නිවන් දැක්කම බුදුහාමුදුරුවෝ වචන වැඩ නැහැ නේ. අඟුලිමාල ටික වීසි කරා, කඩු කිනිසි වීසි කරා දැන් නිවන් දැක්කද? නෑ බුද්ධ වචනෙන් නෙවෙන්නේ. ඒක තේරුම් ගන්න අපි පටලවලා තියෙන්නේ කවුරු හරි මේ ගොරක කවලා අපිට. මීකිරි කියලා ගොරක අත්තක් කවලා. අපි ඉතින් ලැජ්ජාවට ඕ මීකිරි තමයි කියලා කනවා ගොරක අත්ත. රා මොකද්ද කොහොම කියලා කකට රානේ. එතකොට නොදන්නේ මීන කාලේ තියෙන ගොරක කියලා. හති වැටිලා එනවද දහම අහන්න කියපු මිනිහෙක් නිවිලා ඉන්නේ හරි සුන්දරයි හරිස හති දාන්නේ හොගා. මෙන්න ධර්මය අහන්න ගිහිල්ලා ඉන්නේ මිනිහ හති දාගෙන එන මොකෝ. පැත්තන් ගත්ත බෝධි පූජාවක් කියේ පැය දෙකමාරයි බෝධි පූජාව කියලා කට හකු බැහැලා කට පැනලා මේක අහන් ඉන්න ඔබටද මහන්සි කියන මටද මට මහන්සි ඔබ නේ ජොලි හිනාවේ ඉන්න ඕක ඉතින් මහන්සි ඇති මොකද නිකන් ඉන්න පුරුදු නෑනේ අපිට නිකන් ඉඳලා පුරුදු නෑ නිකන් ඉන්න එක මහන්සියක් වැඩ කරන එක ප්‍රශ්නයක් නෑ අනුන්ට බැන අනුන් ගැන හොය යන එක ප්‍රශ්නයක් නෑ නිකන් ඉන්න අපිට බෑනේ පුළුවන් ද නිකන් ඉන්න විනාඩි 10ක් බෑ ඒක නිකුයි භාවනා කරන්න බෑ කියලා හැබැයි අපිට කියවනම් මොන පොඩ්ඩක් ඔය මොන හරි හොයන් එන්න හරි පාරට ගිහිල්ලා හන්දියට ගිහිල්ලා කඩේට ගිහිල්ලා පත්තරේ බලලා මා අර එන ජරා හැම ගහිච්ච මාධ්‍ය ටික බලලා හොඳ කුණු ගොඩක් අරගෙන ඇවිල්ලා අර මිනිහට කියනවා ඒ මිනිහත් ඉවර දෙන්නම නැසි නිකන් ඉන්න අපිට පුළුවන්ද තාම බෑ. කලිප්පිච්චේ කලි කියන්නේ කෙලස් වලින් පිච්චෙන කලිප්පිච්චේ කියන්නේ. දැන් අපිට ඔබ දැනගන්න මාර්ගයට ආවට පස්සේ මේ මොකක්වත් වෙන්නේ ඇත්තටම මේ ධර්ම ඥානය ආවොත් ඔබට මේ ලෝකෙ වැඩක් නැහැ. වැඩ නැති වෙච්ච කෙනෙක් මේ කතා කරන්නේ ඔබට ඉතින් ඕන වෙලා තියෙන තාම ඔබට ඔබ පේන්නේ නැහැ. ටෝච් එක ගහලා ස්පියන් ඉන්න. ටෝච් එක ගාපුගෙන ස්පියාගේ. ඒ ටෝච් එක අනිත් එළිය බලාගෙන. ධර්මදේශනයට කට්ටියක් එක්ක ඇවිල්ලා එක්කෙනෙක්. ඒ ස්පියන් ඉඳලා අර පිස්සු දහමාලා සෝවන්නේ ලෙක්කාවුන්නේ පිස්සෙක්. අපිට බුදුහාමුදුරුවෝ ඇස් නැත්තෝ කන් නැත්තෝ වගේ කියලා කිව්වා. අන්ධ බාලයෝ කිව්වා. දැන්වත් අද දවසේවත් මේ අහපු ටික නැවත අහන්න ඔබේ හිත පේන වෙලාවේ එක මොහොතේ සිද්ධ වෙන සිද්ධියක් පව ක්‍රියාත්මක වෙන එකයි පව ක්‍රියාත්මක කළාට කුසලෙ වලට අකුසලයේ තියෙන එකයි හිත අපිරිසිදු වෙන එක එක වෙලාවෙ වෙන්නේ. එහෙනම් ඔබ පවෙන් ගැලවෙන වෙලාවට හිත කුසල බවට පත් වෙන එකයි හිත සුද්ධ වෙන එකයි ඒකත් වෙන්නේ එක වෙලාවෙ. අර අකුසලයේ දකින්නකොට මේ තුන නිර්මාණය වෙලා ඉවරයි. මොකද්ද? සිතේ පවෙන් ගැලවීමයි, සිත පවෙන් මිදීමයි, සිත පිරිසිදු වීමයි, සිත කුසල බවට පත් වීමයි එකම මොහොතේ සිද්ධ වෙනවා. එක වාක්‍යයෙන් කියන්න බැරි නිසා වාක්‍ය තුනක ලියලා තියෙනවා. තේරෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ඔබ දාගත් අර්ථය දාගෙන අහන් ඉන්න මට කරන්න දෙයක්. මම ඉතින් කවුරුවක් කියනවා පිළිගන්නේ නැහැ. මම බුදුන් වහන්සේ දේශනා කළ ධම්ම මට පේන විදිය. තව අයට වෙන විදියට පේන්න පුළුවන්. ඉතින් පාවන්නේ. සමහරව ඇහැ මේ පුංචි කරලා ඇහැට ඇඟිල්ලක් තැනක් බලන ටෝච් එක ගහන. ඉතින් මට මොකෝ? ටෝච් එක ගහලා ඇහැට ඇඟිලි දෙක දිහා බලන් ඉන්නවලු එලි. කියනෝනේ ඇඳ හැ බොඳයි කියලා. ඇඟිලි දෙක ගත්තම ඇහැ පේනවා කියලා දන්නේ. මේ නොකිය කියන්නේ ඉතින් අපේ ඉන්න තැන. ඇහැ පියල මදිවට පටියකුණුත් වෙලාගෙන ටෝච් එක ගහලා කලුවර. ඔය විස්තර කරන්නේ භාගයක් තරහ වෙනවා මන්ද. මේ ඇයි විතරක් නෙවෙයි අහන ඔක්කොම තරහ වෙනවා. ඒපා දැනට මේ ගානෙන් තේරුම් ගන්න. ඉතිරි දවසක තව ටික ඔබ දහම් මැස පහල වුණා මම ඊට හොඳ ඒවා කියන්නේ. ඔච්චර මහන්සි වෙන්නේ නැතුව මම දහම කියන ඉස්සරහට. මෙච්චර මහන්සි වෙන්නේ මොකද? කාට උගන්වන්නද ගුරුවරයා වැඩියෙන් මහන්සි වෙන්නේ? වැඩියෙන් මහන්සි වෙන්නේ මොන ගුරුවරයාද?
A level class එකේ ගුරුවරයාද පහේ ගුරුවරයාද මොන්ටිසෝරි ගුරුවරයාද? මොන්ටිසෝරි ගුරු. ඇයි? වාඩි වෙන්නේ කොහමද දුවනවා. දුවන්න කිව්වම වාඩි වෙනවා. ඒකයි මම මේ මහන්සි වෙන්නේ.